ආයිබෝන් කියලා පිළිගන්නවා හේෂිත බුලත් සිංහල YouTube channel එකට. ඉතින් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම subscribe කරන්න. ඉතින් එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා touch එකේ ඉන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. හොඳයි. ලංකාවේ කොරෝනා වැඩිපුර යන වෙලාවක කතා කරන්න වෙලා තියෙනවා අෆ්ගනිස්තානය ගැන. මොකද හැමෝම අෆ්ගනිස්තානයට මොකද උනේ? තාලිබාන් සටන්කරුවෝ නැවතත් අෆ්ගනිස්තානය අල්ලලා අෆ්ගනිස්තානයේ ඉන්න කාන්තාවන්ට ගැහැණු ළමයින්ට මොකද්ද වෙන්න යන්නේ? හොඳ දෙයක් නම් නෙමෙයි වෙන්න යන්නේ. අපි මේ කතාව මුල ඉඳන් කතා කරමු. කොහොමද මේ අෆ්ගනිස්තානයේ යුද්ධයක් ඇති වුනේ? තාලිබාන් කියන සටන්කරුවන් කොහොමද මේ අෆ්ගනිස්තානයට ආවේ? මේ කතාවේ A to Z කතා කරමු. සහ විශේෂයෙන්ම කාන්තාවන්ට වෙන්න යන භයානක දේවල් ගැන, කාන්තාවන්ට අත්විඳීමට සිදුවෙන නවෝ දිනකින් අත්විඳීමට සහ දැනුත් අත්විඳින ඒ භයානක සිදුවීම මොකද්ද? ඒ සිදුවීම් මොනවද කියන දේ අද වීඩියෝ එකෙන් කතා කරලා. එහෙනම් වැඩි කියවන්නේ නැතුව අපි කෙලින්ම යමු මාතෘකාවට. පාතක බිඳ සත්‍ය සොයා. හරි. ඉතින් මේ කතාව පටන් ගන්න අෆ්ගනිස්තානය කාලයක් පාලනය කරනවා මේ තාලිබාන් සටන්කරුවෝ. මේ තාලිබාන් සටන්කරුවෝ මේක පාලනය කරනකොට එහෙ කාන්තාවන්ට නම් සැලකුවේ එච්චර හොඳ විදියට නෙමෙයි. ඉතින් ඔබ දැනටමත් අහලා ඇති ගල් ගහලා මරණ එක. අෆ්ගනිස්තානයේ සාමාන්‍ය දෙයක් ඒක. ගල් ගහලා මරණ එක කාන්තාවන් යම් වැරදි කරාම. හැබැයි මේ වැරදි ඔබ කිව්වොත් පුදුම වෙයි. මේවා ඇත්තටම වැරදිද? මේවා සාමාන්‍ය දේවල් නේ කියලා ඔබ කියන. නමුත් ඔවුන් මේක දැක්කේ වැරදි දෙයක් විදියට. ඒ වගේ කාන්තාවන්ව ඉතාමත් පීඩනයකට ලක් කරන සමාජයක් තමයි එදා අෆ්ගනිස්තානයේ තිබ්බේ. සහ ඒ විතරක් නෙමෙයි, තාලිබාන් සටන්කරුවෝ එදා ත්‍රස්ත ක්‍රියාකාරකම් කරන්න පටන් ගත්තා වෙනත් රටවල් වලට. උදාහරණයක් විදියට ඇමරිකාවට එල්ල කරපු බෝම්බ ප්‍රහාරය. මෙන්න මේකත් එක්ක තමයි ඇමරිකාව මේ සීන් එකට ඉන්වෝල්ව් වෙන්නේ. ඇමරිකාවට ගහපු වෙලාවේ ඒ වෙලාවේ ඇමරිකාව ජනාධිපති හිටියේ මම හිතන්නේ ජෝර්ජ් බුෂ් හිටියේ ඒ වෙලාවේ. ඉතින් ඇමරිකාව ජනාධිපති ජෝර්ජ් බුෂ්ට මේකට කේන්ති යනවා. අපේ මිනිස්සු මැරුණා. අපේ මිනිස්සුන්ගේ ලේ හෙල්ලුවා. එහෙනම් උඹලට ඒකට වන්දි ගෙවන්න වෙනවා කියලා ඇමරිකාවේ හමුදාවේ මිලිටරි පවර් එක ගැන මට අලුතෙන් කියන්න ඕනේ නැහැ. ඇමරිකාවේ මම හිතන්නේ one of the best forces in the world කිව්වොත් මං හරි. ඉතින් ඇමරිකාවේ හමුදාව යවනවා අෆ්ගනිස්තානයට. ගිහිල්ලා තාලිබාන් සටන්කරුවන්ව වයිප් අවුට් කරනවා. වයිප් අවුට් කරනවා කියන්නේ ඔක්කොම ලව නෙමෙයි 75ක් විතර වයිප් අවුට් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ එතන ගිහිල්ලා US troops තියනවා ඒ තැන්වල ගාඩ් කරන්න. සහ එහේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දෙනවා. ඒ කියන්නේ කාන්තාවන්ට පාසල් යන්න සමා වෙන්න ගැහැණු දරුවන්ට අෆ්ගනිස්තානයේ ජීවත් වෙන ගැහැණු දරුවන්ට පාසල් යන්න. ඒ වගේම කාන්තාවන්ට රස්සාවල් කරන්න සාමාන්‍යයෙන් අපේ යුරෝපීය රටක රටවල් වල, එතකොට අපේ ශ්‍රී ලංකාව වගේ, එතකොට ඇමරිකාව වගේ ඒ විදිහේ නිදහස ලබා දෙනවා. ඒ වගේම විශේෂ දෙයක් කරනවා තාලිබාන් සටන්කරුවෝ අෆ්ගනිස්තානයේ පාලනය කරනකොට එහෙ ඡන්ද කියලා જાතියක් නැහැ. එහෙ තියෙන්නේ රාජකම විතරයි. හැබැයි ඒක වෙනස් කරලා ඡන්දයකින් තමන් කැමති නායකයෙක් පත් කරන තත්ත්වයට මිනිස්සුන්ගේ ජනතා කැමැත්තෙන් තමන්ගේ නායකයා පත් කරන තරමට ඇමරිකාව ඒ රට හදනවා. සහ අෆ්ගනිස්තානයේ රජය පත් කරන රජය ස්ථාපිත කරලා ඉවරලා ඒ රජයට හමුදාවක් හදනවා අෆ්ගනිස්තාන් ෆෝසස්. ඒතකොට අෆ්ගනිස්තාන් ෆෝස් එක US වලින් තමයි හදන්නේ. ඉතින් ඒකට ඇමරිකන් ඩොලර් ට්‍රිලියන ගාණක් ඊටත් වඩා වෙන ගාණක් ෆන්ඩ් කරනවා US වලින්. ඉතින් ඒ ෆන්ඩ් කරලා ගොඩක් කැපකිරීම කළා ඇමරිකාවෙන් අෆ්ගනිස්තානයේ ෆෝස් එක හදනවා. ඒගොල්ලන්ට හොඳ ඉක්විප්මන්ට්ස් දීලා, එතකොට ඒගොල්ලන්ව හොඳ මිලිටරි ට්‍රේනින්ග්ස් දීලා, එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය හැම පහසුකමක්ම කොටින්ම කියනවා හැම දෙයක්ම ලබා දීලා කොටින්ම කියනවා ඒ හමුදාවට පරිග්ගෙව්වේ ඇමරිකාවෙන්. ඉතින් ඒ මිනිස්සුන්ගේ ආරක්ෂාව සපයා ගන්න ඕගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගෙන මේ රටේ ඉන්න කියලා ඇමරිකාවෙන් ඔවුන්ට සහනය ලබා දෙනවා. ඉතින් අෆ්ගනිස්තානයේ මිනිස්සු ගොඩක් කියන්නේ අපි ඒ කාලේ ගොඩක් සතුටින් හිටියා. මේ සතුට කොච්චරද කියනනම් ඕගොල්ලන්ට මතක ඇති ඇමරිකාව මේකෙන් යනකොට, ඇමරිකාව අෆ්ගනිස්තානේ ලීව් කරන යනකොට ඕගොල්ලෝ දැකලා ඇති ඇමරිකාවේ ට්‍රූප්ස් ගියානේ. යනකොට ප්ලේන් වල එල්ලෙන හැටි. ඇයි මේ මිනිස්සු දන්නවා ඇමරිකාව ගියා කියන්නේ අපිට ආයි තාලිබාන් ආව කියන්නේ බඩු බනිස් වෙනවා, ආයි මුකුත් කරගන්න බෑ කියලා මේ මිනිස්සු දන්නවා. ඉතින් ඒක නිසා මේ මිනිස්සු බයයි ආයි අර විදියට ඉන්න කාන්තාව ගොඩක් බයයි ආයි කාන්තාවන්ට
ඇඟම වැහෙන්න බුරුකාව ඇඳලා ඉන්න ඕනේ. සහ නියපොත්තක්වත් එළියට පේන්න බෑ. සහ අඩුතරමේ කොටිම කියන හයි හීල්ස් එකක් දාන්න බෑ. ඒ තත්ත්වෙට ඒගොල්ලන්ගේ නීතිය ඇතුළත ඒක ඒ මිනිස්සුන්ට දරා ගන්න බෑ. ඉතින් මේ මිනිස්සු අන්න ඒකයි කොහොම හරි මොකේ හරි එල්ලිලා අනේ මගේ ජීවිතේ බේර ගන්නවා කියලා ඒ වෙලාවේ මේ විදියට හැසිරුණා. ඉතින් කොහොම හරි දැන් කට්ටියට ප්‍රශ්නයක් වෙයි. ඇයි මේ ඇමරිකාවේ හමුදාව මේ ගියේ එකපාරට මෙච්චර දේවල් කරලා මෙච්චර ගාණක් ෆන් කරලා මොකද මේ එකපාරට මේ ඇමරිකාවට ගිය ඔක්කොම ලකුණු දාලා මිනිස්සුත් අමාරුවේ දාලා. ඇත්තටම මේ ටොපික් එක කතා කරනකොට මේකට බනින්නේ ඔය කියන රටේ අය විතරක් නෙමෙයි මේකට ඇමරිකාවේ සෝල්ජර්ස්ලා ඉන්නවා. දිවිපිදපු මේ යුද්ධෙට ගිහිල්ලා දිවිපිදපු රණවිරුවෝ ඉන්නවා. ඒ රණවිරුවන්ගේ දෙමව්පියොත් බයිනවා. ඇයි අපේ ළමයාගේ ලේ උඩින් ඇයි මෙහෙම කරේ? ඇයි අතෑරියේ මේක? කියලා ඉතින් අර මේ මිනිස්සුත් ගොඩක් ජාත්‍යන්තර මාධ්‍යයට ප්‍රකාශ කරේ ඒක වැරදි තීරණයක් කියලා. ඉතින් මමත් කියන්නේ ඒක වැරදි කියලා ඒ වෙලාවේ එහෙම. හැබැයි ඒකට ඇමරිකාවට කරන්න දෙයක් නැහැ. මොකද එතනයි වැදගත් වෙන්නේ මේ කොහොමද මේ ගෲප් එක ගියේ. ඇෆ්ගනිස්තානයේ රජයක් පත් කරනවා. ඇෆ්ගනිස්තානයට හමුදාවක් දෙනවා. ඇෆ්ගනිස්තානයේ රජෙන් කියනවා ඇමරිකාවට අපිට පුළුවන් ෆ්‍රන්ට් ලයින් එක බලා ගන්න. අපිට ඔයාලව මේ කියන්නේ ලොන්ග් ටර්ම් අවශ්‍ය වෙන එකක් නැහැ දැන්. අපේ හමුදාව ශක්තිමත් මේකට බැටල් කරන්න කියලා. ඊට පස්සේ එතකොට හිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති විදියට. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා US ෆෝර්ස් වලටයි තාලිබාන් වලටයි මොනවද සාමූහික විසුමක් ගන්න කතන්දරයක් ඒක ගේන්නේ ඇෆ්ගනිස්තාන රජයෙන්. ඒක සයින් කරනවා ඩොනල්ඩ් ට්‍රම්ප්. ඊට පස්සේ ට්‍රූප්ස් ටික විත්ඩ්‍රෝ කරනවා. විත්ඩ්‍රෝ කියන්නේ ආපස්සට ගෙනියනවා. ඇමරිකාවටම ගෙනියනවා. ඇමරිකාවේ ට්‍රූප්ස් ටික ඒ ටික ගෙනියනකොට ටිකට තාලිබාන්ස්ලා ඉස්සරහට එනවා. ඒගොල්ලන්ගේ ආධිපත්‍යය එතන මේ තියා ගන්නවා. අර සාමූහික විසුම හින්දා මුකුත් කරන්න බෑ. හැබැයි කවුරුත් හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට අල්ල ගන්න පුළුවන් වෙයි කියලා. ඇමරිකාවේ යුද බලය නැති කරන්න කිවිසුම ගැහුවට තමන්ගේ අෆ්ගනිස්තානය කියන රට ආරක්ෂා කර ගැනීමේ ඍජුම සම්පූර්ණ බලය දීලා තිබ්බේ අෆ්ගනිස්තානයේ රජයට. හැබැයි අෆ්ගනිස්තානයේ රජය කරේ ඒක නෙමෙයි. ඒගොල්ලෝ අතහැරලා දාලා ඒගොල්ලෝ මේ රටෙන් පැනලා යන තත්ත්වෙටපත් වෙනවා. ඉතින් ඒගොල්ලෝ ෆ්‍රන්ට් ලයින් එක හරියට තියාගෙන හිටියේ නෑ. ඉතින් ඔක්කොම තාලිබාන්ස්ලා ටික අල්ල ගන්නවා. ඉතින් සැකයක් මතුවෙනවා මේක ඒ අෆ්ගනිස්තානයේ හිටපු රජයේ ගේම් එකක්ද කියලා. ඊට පස්සේ කට්ටිය ඔක්කොම ජෝ බයිඩන්ට කියනවා ඇමරිකාවේ වත්මන් ජනාධිපතිට කියනවා ඇයි මේ කරේ කියලා. ඉතින් ජනාධිපතිවරයා කියන්නේ කතාව තමන්ගේ රට තමන් ජීවත් වෙන තමන් හුස්ම ගන්න තමන්ගේ රට අමතක වෙච්ච හමුදාවක් ඉන්නේ අෆ්ගනිස්තානයේ. ඒගොල්ලන්ගේ රට වෙනුවෙන් ෆයිට් කරන්නේ නැති වෙනකොට ඇයි අපේ මිනිස්සුන්ව දාලා අපේ මිනිස්සු කියන්නේ ඇමරිකාවේ ජනතාව අපේ සෝල්ජර්ස්ලා වෙයි අපි මරාගෙන ෆයිට් කරන්නේ ඒගොල්ලන්ගේ රට වැඩක් නැති වෙනකොට අපි ඇග්‍රීමන්ට් එකකට ඉන්නේ. අපි මේ ඇමරිකාවෙන් ෆන් කරලා අපි ඒගොල්ලන්ගේ මේ විදියට හැදුවා. හැබැයි කිසිම ප්‍රෝග්‍රස් එකක් නැහැ. එයාලගේ රට ගැන ගානක් නැහැ. මෙන්න මේ කියන හේතුව තමයි ඇමරිකාවේ ජනාධිපති නම් මාධ්‍යයට කියලා ඉදිරිපත් කරේ. ඉතින් ඔන්න ඔය කතාවත් එක්ක තමයි තාලිබාන්ස්ලා ආවේ. ඉතින් ආපු වෙලාවේ ඔයාලා සෝෂල් මීඩියා වල දකින්න ඇති මිනිස්සු ප්ලේන් එකේ එල්ලුණා. මට මතකයි ප්ලේන් එක ටේක් ඔෆ් කරනකොට දෙන්නෙක් එල්ලිලා ඉඳලා වින් එකක ඒ දෙන්න ප්ලේන් එක අහසට යනකොට වැටෙනවා. ඉතින් ඒ තරමට ජීවිතේ බේරගන්න මේ මිනිස්සුන්ට ඕනුනේ කොහොම හරි එල්ලිලා හරි ප්ලේන් එකේ එල්ලිලා හරි යනවා කියන මතයක. ඉතින් ගොඩක් අය පුළුවන් අය මම හිතන්නේ ඇමරිකාවට ගෙනිච්ච ඉතින් සමහරු එහෙ හිර වෙනවා. සමහරු කොහොම හරි එහෙ අමාරුවෙන් හරි ජීවත් වෙනවා කියලා කියනවා. මේත් එක්කම හොඳ සුවිශේෂී සිදුවීමක් වෙනවා. පොඩ්ඩක් තාලිබාන් ත්‍රස්තවාදය සහ තාලිබාන් සරංකරුව පොඩ්ඩක් මෙදාපාර වෙනස් විදියට ක්‍රියාත්මක කරන්න පටන් ගන්න දෙනවා. මාධ්‍ය සාකච්ඡාවකදී ඇමරිකානු මාධ්‍යවේදියෙක් අහනවා ඇත්තටම කාන්තාවන්ට එහෙම නැත්නම් ඇෆ්ගනිස්තානයේ ඉන්න ළමයින්ට ගැහැණු ළමයින්ට කාන්තාවන්ට මේ සියලුම දේවල් වෙනවද ඉගෙන ගන්න බැරි වෙනවද කියලා. ඔවුන් නම් කියන්නේ එහෙම කරන්නේ නැහැ. එහෙම දෙයක් අපෙන් වෙන්නේ නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදය රකින්න කියලා බෑ කියන්නේ එහෙමයි. නමුත් මේගොල්ලන්ගේ ඇතුලෙන් ඒගොල්ලෝ මොනවා කරයිද කියලා දන්නේ නැහැ. ඉතින් තාමත් ජනතාවට තියෙන බයක්. මොකද ජනතාව කියන විදියට මේ ප්‍රවෘත්ති විදේශ පුවත් වාර්තා කරන විදියට ඒගොල්ලෝ කලිනුත් උහුම කියලා ඒත් ඒගොල්ලෝ යටින් කරලා තියෙන වෙන වැඩක්. ඉතින් කාන්තාවන්ට රස්සා කරන්න දෙන්නේ නැහැ. කොටින්ම කියනවා නම් ඒගොල්ලෝ ආපු ගමන් ඉස්කෝලවල වලට ගිහිල්ලා ළමයිව ගෙදර යවලා තිනවා. 8 වසරට වෙනකන් විතරයි ළමයින්ට ඉගෙන ගන්න පුළුවන්. අනිත් අය ගෙදර යන්න.
එහෙම කියලා ඊට පස්සේ ඔෆිස් වලට ගිහිල්ලා ඒගොල්ලන්වත් එළවලා තියෙනවා ගෙවල් වලට මේ ගෑනුන්ට රස්සා කරන්න දෙන්න බෑ කියලා. ඉතින් ඔහොම කතන්දර ගොඩක් තියෙනවා සහ විශේෂම දෙයක් තියෙනවා. විශේෂම දෙයක් ඉස්සර තාලිබාන් මෙතන මේක ගොඩක් වෛරල් වෙච්ච කතාවක් ඒ දවස්වල. තාලිබාන් සටන් කරුවන්ට හවුලා තියෙනවා එක ගෑනු කෙනෙක් මේ කියුටෙක්ස් ගාලා ඇඟිලි වල දුන්න දඩුවම මොකක් වෙන්නේද කියලා හිතන්නේ. ඒ ඇඟිලි පහම කපලා අයින් කරලා තියෙනවා. මේ කියුටෙක්ස් ගෑවා කියලා අතේ ඒ කාන්තාවගේ ඇඟිලි පහම කපලා අයින් කරලා තියෙනවා. ඉතින් මේක මේ ලෝකේ වටේම ගිය පුවතක්. ඉතින් ඒ වගේ මහා අමුතු නීති තමයි දාලා දෙන්නේ. ඉතින් අනාගතයේදීත් ඒ වගේ වෙන්න හදන. ඉතින් කාන්තාවන්ට බුරුකාව අනිවාර්යයි. තමන්ගේ ඇඟේ කිසිම කොටසක් පිරිමින්ට පේන්න අදින්න බෑ සහ ගෑනුන්ට කඩේ යන්න බෑ. යනවා නම් තමන්ගේ සෝවාන් පුරුෂයත් එක්ක විතරමයි යන්න පුළුවන්. සහ හයි හීල්ස් දාන්න බෑ. ඒ වගේ ගොඩාක් නීති දාලා දෙනවා මේ තාලිබාන් සටන්කරු. ඉතින් ඒක ජීවත් වෙන්න එහෙම පුළුවන්ද බැරිද කියන එක ඔයගොල්ලෝ හිතන්න. ඇත්තටම මේ වෙලාවේ අපේ ඇෆ්ගනිස්තානයේ ඉන්න ජනතාව වෙනුවෙන් ඉතින් කනගාටුව තමයි ප්‍රකාශ කරන්න තියෙන්නේ. ඉතින් එහෙම දෙයක් සිද්ධ වුණාට ඉතින් ඕක තමයි විස්තරේ. ඕක තමයි සිද්ධ වුනේ. ඉතින් තවත් නිවුස් දැනගත්තොත් අනිවාර්යෙන් මම කියනවා අනිවාර්යෙන් හේෂිත බ්ලොග් එක මගේ channel එක subscribe කරන්න. මාත් එක touch එකේ ඉන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එක අනිවාර්යෙන් ඔබන්න. ඉතින් අපි මේක ගැන ඉස්සරහට කතා කරමු. ඔයාගේ අදහස් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්න. ආදරේ හැමෝටම. එහෙනම් ජය වේවා. මම අද සමු ගන්නවා. ඔබට සුබ දවසක්.